හෙලෝ මම මිනිසිදිෂන් සූදයන් පොළ මට ප්‍රොජෙක්් එක ටොපික් එකන ග්‍රීන් කලලට් කමිකේෂන් එකට මැනේජ්මන් සිිස්ටම් හදන එක ඒකට ෆ්‍රේම්ස් ඉන්ටපේසිස් කිහිපයක් යොදාගන්න සිදුවනා පිගත්ත ලොගින් ඉන්ටපේස් එක මේන් ඉන්ටපේස් එක ඉන්වස් ක්‍රේෂන් ඉන්ටපේස් එක ඉන්වස් පේමන්ට් ඉන්ටපේස් එක ක්‍රඩිට් නෝට් ක්‍රේෂන් ඉන්ටපේස් එක ක්‍රඩිට් නෝට් පේමන්ට් ඉන්ටපේස් එක products and service registration interface එක products and services updation interface එක customer registration interface එක customer updation interface එක invoice එක creating incoming interface එක daily sales report interface එක customer sales report cash invoice set of interface cash invoice set of checkout interface එක check invoice set of interface check invoice set of checkout interface individual customer details interface, individual customer details updation interface, customer details interface, user කෙනෙක් add කරන interface එක, user කෙනෙක් update කරන interface එක, data export කරන, data import කරන interfaces, වගේම software එක පිළිබඳව විස්තර දක්වලා තියෙන interface එක මේකට අන්තර්ගත වෙනවා. ඉතින් මුලින්ම ගත්තොත් මේ තියෙන්නේ system එකේ ER diagram එක. මෙදින workbench එකේ අදාළ tables ටික අපි user table එකෙන් ගත්තොත් මේ විදිහට user details set කරලා තියෙනවා. අපි මුලින්ම ගත්තොත් මෙතන මම setup එකයි ex එක දෙකම හදලා තියෙනවා. setup එකෙන් ගත්තොත් මේ විදිහට setup එකෙන් install කරගන්න පුළුවන් ex එක. මම දැන් ex එක install කරලා install කරන්න යන්නේ නැහැ. එහෙනම් ex එකෙන් පටන් ගත්තොත් අපිට user කියන table එකේ details දාලා system එකට log වෙන්න පුළුවන්. ඉතින් අපි වැරදි details ටිකක් දාලා log වෙන්න බැලුවොත් log වෙන්න දෙන්නේ නැහැ. validation එක ඇවිල්ලා invalid credentials කියලා හිතනවා. අපි නිවැරදි details දාලා log වුණොත් log වෙන්න අවස්ථාවක් තියෙනවා. මේ තියෙන main menu interface එක main menu interface එකේ තියෙනවා main categories විදිහට point of sales, purchase control, customer control, sales report, customer report, system utilities කියලා main categories ටික. point of sales ගත්තොත් point of sales එකේ තියෙනවා create a new invoice, create a credit note කියලා. අපි පළවෙනි frame එක ගත්තොත් login interface එක ඒක අපි බලුවා. දෙවෙනි frame එක ගත්තොත් main menu interface එක. ඒකත් අපි දැන් කතා කරා. තුන්වෙනි interface විදිහට අපි ගත්තොත් invoice එක create කරන interface එක. එතකොට මෙතන create a new invoice කියන එකට ගියොත් මුලින්ම customer ගේ name එක type කරන්න තියෙනවා. අපිට මෙතනින් customer ගේ name එකේ අකුරක් ගහපු ගමන් filter වෙලා එනවා ඒ අකුරට අදාළව customers ලගේ name list එක. අපිට කැමති customer choose කරගෙන enter button එක press කිරීමෙන් cursor එක item id කියන text field එකේ back focus වෙනවා. අපිට item id එකත් අර විදිහටම list එකක් විදිහට අරගන්න පුළුවන්. අපි කැමති item id එකක් ලබා දීලා quantity එක ලබා දීලා discount එකක් ලබා දීලා හෝ නැතුව අපිට enter කියන මේ වගේ item එකේ details ටික table එකකට දාගන්න පුළුවන්. අපිට කැමති ප්‍රමාණයක් item set කරගන්න පුළුවන් මේකට. ඒ වගේම අපිට අවශ්‍ය නම් අපි වැරදි item එකක් add කරලා තිබුණොත් අපි මේ cart එකෙන් ඒ item එක delete කරගන්න අවශ්‍ය නම් delete line කියන option එකෙන් delete කරගන්න පුළුවන්. එහෙම delete කරනකොට මේ යට තියෙන total එක total discount net total කියන ඒකේ values ටික ගන්න calculate කරලා හැදිලා එනවා. ඉතින් මේ විදිහට item වගේ item ටික අවශ්‍ය item ටික add කරගෙන print button එක දුන්න ගමන් print option payment interface එකක් එනවා. මේක අපිට දෙන්න පුළුවන් total amount එක අපිට display වෙලා තියෙන 17500 කියලා. client requirements අනුව debit customers ලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ 17500 වෙනකොට මෙයා pay කරන්න 5000 කියලා value එක දීලා අපිට save කරන්න නැත්නම් print කරන්න options දෙන්න පුළුවන්. මේ විදිහට save කරාම මේක අපි කැමති folder එකේ අපි කලින්ම ලබා දීලා තියෙන folder එකේ මේ විදිහට PDF එකක් විදිහට invoice එක save වෙනවා. මේ විදිහට save වුණ invoice ටික බලා ගන්න පුළුවන්.
එතකොට මෙයාගේ paid amount එක දෙන්නේ 5000යි due amount එක 3750යි කියලා කියනවා. විශේෂ කාරණයක් විදිහට මෙතන total due as at කියලා තියෙනවා. ඒ කියන්නේ මේ invoice එක create කරපු date එක වෙනුවට මෙයා 9100ක due amount එකක් ගෙවන්න තියෙනවා කියලා display වෙලා තියෙනවා. ඊළඟ interface එක අපි ගත්තොත් print invoice interface. ඒක අපි දැන් කතා කළා. ඊළඟ තියෙනවා credit note creation interface. අර කලින් එකේ විදිහමයි credit note එක create කරගන්න interface එක. මේකේ procedure එක අර කලින්ටම සමානයි. ඒක දෙක ලබා දෙලා discount එකක් ලබා දීලා ඔය අවශ්‍ය නම් line එක delete කරගෙන නැත්නම් print කරගෙන මේ විදිහට credit note එක credit note එක create කරගන්න පුළුවන්. දෙවෙනි main විදිහට purchase control කියලා තියෙනවා. purchase control එකේ තියෙනවා කොටස් දෙකක් product එකක් add කරගන්න සහ product එකක් update කරගන්න. අපි මුලින්ම බලමු product එකක් register කරගන්න. නැත්නම් product එකක් add කරගන්න interface එක. add a new product ගියාම අපිට මෙතන part number කියලා. ඒ කියන්නේ uniquely මේ product එක identify කරගන්න අපිට number එකක් එන්න පුළුවන්. number එක දීලා enter කරලා අපිට item එකට product එකේ description එකක් ලබා දෙන්න පුළුවන්. අපි දැනට දෙමු file laminating frame කියලා. cost එක මේක වෙනවා 125 selling price එක 150. enter button එකෙන් අපිට register කරගන්න පුළුවන් product එක. මේක register වෙනවා. ඒක register කරන සමගම මෙතන ID කියන එක අන්තිම ID එකට එකක් එකතු කරලා ඊළඟට ලබා දෙන්න තියෙන product එකේ ID එක ඒක බේසින් අරගන්නවා. product වලට අමතරව service එකක් register කරන්න පුළුවන්. අපි communication එකට service එකක් දෙන හඳුන්වන්නේ book binding වගේ option එක. book binding වලට part number එකක් අපි ලබා දෙන්නේ නැහැ, cost එකකුත් ලබා දෙන්නේ නැහැ. ඒකට cost එකක් අපිට නියම කරන්න අමාරු නිසා. ඊට අමතරව product එකක් update කරගෙන තියෙනවා. product එකක් update කරලා අපි දැන් enter කරපු අපි register කරගත්ත product එක අපි ගමු 5x5 laminating frame එක. අපිට මේකේ product එක laminating කියලා විතරක් තියෙන්න අවශ්‍ය නම් මේ විදිහට laminating frame කියලා දීලා මේ price එක අපිට price එක update කරන්න අවශ්‍ය නම් price එක 200 කියලා දීලා මෙහෙම update කිරීමෙන් product එක update වෙනවා. මේ විදිහට දාගත්ත update product එකක් අපි update කරන්න නැතුව columns ටික reset කරගන්න fields ටික reset කරගන්න අවශ්‍ය නම් මේ විදිහට reset button එක reset කරගන්නත් පුළුවන්. ඊට අමතරව තුන්වෙනි විදිහට customer control තියෙනවා. ඒ කියන්නේ customer කෙනෙක්ව product updation බලුවා customer registration interface එක. මෙතන create a customer නැත්නම් update customer කියලා දෙකක් තියෙනවා. create a customer එකකින් වෙන්නේ අපේ business එකට අලුතෙන් customer කෙනෙක්ව register කරගන්න එක. අපිට මෙතන කැමති නේම එකක් දෙන්න පුළුවන්. දැන් මෙතන මොනෝෂ කියලා address එකක් දෙනවා. අනුකූලව phone number එක දෙන්න නැතුව අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ. add button එක click කරාම phone number එක අනිවාර්යෙන් phone number තුනෙන් එකක් හෝ අඩුම ලබා දීම අනිවාර්යයි. ඒ වගේම digits 10ට වඩා type කරන්න බෑ. අපි මේකට validation එකක් දාලා තියෙනවා. ඊට අමතරව alphabetic letters phone number field එකේ type කරන්න බෑ. name field එකේ digits type කරන්න බැරි විදිහට validation එකක් දීලා තියෙනවා. email එක optional. add කරාම මේ විදිහට customer කෙනෙක් add වෙනවා. අපි දැන් add කරපු customer update කරනවා නම් මේ විදිහට නම type කරගන්න ඒ customer details ටික වැටෙනවා. එයාගේ phone number අපිට මේක වෙනස් කිරීමට අවශ්‍ය නම් වෙනස් කරලා අපිට update කරගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් තියෙන්නේ sales report. customer කෙනෙක් update කරන interface එක තියෙනවා. sales report එකේ පළවෙනි එක තියෙනවා invoice reprint interface. sales report එකේ පළවෙනි එක විදිහට invoice එකක් අපි දැනට print කරපු invoice එකක් මේ විදිහට invoice එක display වෙනවා. මෙතන විශේෂයකට තියෙන අපි කලින් invoice එක ආපු විදිහට අමතරව මෙතන copy කියලා watermark එකක් වැටෙනවා. අපි හිතමු customer කෙනෙක්
ඉන්වොයිස් එක යාළඟ තියාගෙන එහෙම ඉල්ලනවා නම් එතකොට ඉන්වොයිස් එකම ඉන්වොයිස් ID එකට ඉන්වොයිස් දෙකක් හැදෙනවා. එහෙම ඒක වැලිඩ් නෑ. ඒ නිසා රීප්‍රින්ට් කරන ඉන්වොයිස් එකට කොපි කියන වෝටර්මාර්ක් එක වැදලා තමයි print වෙන්නේ. ඒ ඔප්ෂන් එක ලබා දීලා තියෙනවා. ඒ වැලිඩේෂන් එක ලබා දීලා රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා. මෙතනින් අපිට ඉන්වොයිස් එක සේව් කරගෙන ඉන්න ඔප්ෂන් එක ඒ වගේම ඉන්වොයිස් එක print කරගෙන ඉන්න ඔප්ෂන්ස් එහෙම ලබා දීලා තියෙනවා. daily sales report ගත්තොත් ඒ කියන්නේ අපි ලබා දෙන from date එක සහ to date එක අතර period එකේ වෙලා තියෙන sales ටික බලා ගැනීම ඔප්ෂන් එක. අපි ගත්තොත් 2020 ජනවරි 1 ඉඳලා අද date එක වෙනකන් daily sales ටික අපිට බලා ගන්න අවශ්‍ය නම් මේ විදිහට daily sales ටික display වෙනවා. මේක පොඩි ගැටලුවක් වෙනවා අපිට බලා ගන්න අපිට print කරගන්න අපේ කොහොමද print කරගන්න අවශ්‍ය total amount එක total paid සහ total due amount එක. ඉතින් මේක print වෙනකොට page එක යටම print වෙනවා. හැබැයි නමුත් අපිට අවශ්‍ය නම් මේ report එකේ total ටික බලා ගන්න print කරන්න නැතුව අපිට interface එකෙන්ම බලා ගන්න අවශ්‍ය නම් අපිට මේ විදිහට පල්ලෙහාට බලලා scroll කරගෙන යන්න වෙනවා. invoice දැන් අපි හිතමු invoice 1000ක් තිබ්බා කියලා අපිට 1000ක් පල්ලෙහාට scroll කරගෙන යන්න. එම නිසා අපි ඉන්ටර්ෆේස් එක උඩින් තව පැනල් එකක් දාලා total amount එක total paid එක total due amounts මේ විදිහට display කරලා තියෙනවා. එතකොට page එක යටටම scroll කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේකෙත් අර වගේම save option එක print option වැනි options ලබා දීලා තියෙනවා. ඊට අමතරව customer sales report අපිට අවශ්‍ය නම් යම්කිසි customer කෙනෙක්ගේ නමින් එනවා filter කරලා එයාගේ from date එක සහ to date එක අතර මේ period එකේ එයාට වෙච්ච sales ටික අපිට බලා ගන්න අවශ්‍ය නම් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන customer name එක address එක කම customer details ටික display වෙලා තමයි print එකට වැටෙන්නේ. ඒකට යම් කිසි customer ගේ details ටික විතරයි මෙතන තියෙන්නේ. මේකෙත් අර වගේම total amount එක total paid එක total due එක යටින්ම display වෙනාට අමතරව interface එකේ උඩින් ඒ ටික display වෙනවා. ඊළඟ point එක අපි ගත්තොත් මෙතන අපි කලින් කතා කරපු daily sales report සහ customer sales report interface. ඊළඟට cash invoice set of interface. පස්වෙනි යටතේ පළවෙනිම තියෙනවා invoice set of cash report. මේකේ විශේෂයක් අපි කරලා තියෙනවා invoice set of cash report කියන්නේ cash pay කරන customer කෙනෙක් එයාගේ debt invoices තියෙනවා නම් එයාට ඒක pay කරලා debt එක නැති කරගන්න අවශ්‍ය නම් එයාට පුළුවන් අපි ළඟට ඇවිල්ලා එයාගේ payment එක කරලා එයාගේ debt තියෙන invoices නැති කරගන්න. හැබැයි මේක මේ system එක use කරන හැමෝටම කරන්න දෙන්න බෑ. මේක administrator විතරයි කරන්න ඕන. ඒක නිසා අපි මේකට secondary login panel එකක් දාලා තියෙනවා security maintenance security purposes සඳහා. මේකේ username එක password එක username එක password එක කලින් username එක කලින් අපි login එක ලබා දුන්න username සහ password එකට වඩා වෙනස්. මේකට admin කෙනෙක් විතරයි log කරන්න පුළුවන්. ඒකට මේ ඉන්නේ අපි සියලුම customers හරි සියලුම debts details ටික තියෙනවා. total amount එක total pay total due මේ සියලුම debt invoices වල total එකතු total amount එක යටින් display වෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය row එකක් double click කිරීමෙන් එයාගේ due amount එක total amount එක බලා ගැනීම හැකියාව තියෙනවා වගේම එයා මේ 100ක් pay කරනවා කියලා හිතුවොත් ඒකත් අප්ඩේට් වෙනවා 300ක් pay කරොත් මේ විදිහට due amount එක 200 කියලා අප්ඩේට් වෙනවා. ඊට අමතරව මේක තව security maintenance option එකක් විදිහට දීලා තියෙනවා. මෙතන lock button එකක් තියෙනවා. මේ lock button එක click කිරීමෙන් දැන් අපි හිතමු administrator ට හදිසි අවශ්‍යතාවයක් කරලා keyboard එකෙන් එළියට යන්න වෙනවා. ඒ කියන්නේ යාට system එක පාවිච්චි නොකර යාට කොහේ නමනක් වගේ රැට්නවා. මේ lock button interface එක lock කරලා යන්න පුළුවන්. එතකොට නැවත මේ interface එක වෙන කෙනෙක් access කරන්න බෑ. ආයෙත් login details ලබා දීලා තමයි log වෙන්න තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් invoice set of check. check එකක් විදිහට invoice submit කරන්න අවශ්‍ය නම් මේ විදිහට ඇතුළට ගිහිල්ලා අර කලින් වගේම මේ විදිහට අවශ්‍ය invoice එක අරගෙන double click කිරීමෙන්
සහ ක්ලයින්ට්ගේ රික්වයර්මන්ට් එකක් විදිහට චෙක් නම්බර් දෙකකින් උපරිම දෙකකින් මේ ඉන්වොයිස් අප්ඩේට් කිරීමේ ඔප්ෂන් එක ලබා දෙන්න කියලා රික්වෙස්ට් එකක් කරලා තිබ්බ නිසා ඒ විදිහට මේව ඩිසයින් කරලා තියෙනවා. අපිට බැංක් නේම් එක ලබා දෙන්න පුළුවන්, total amount, due amount, pay amount එක දෙන්න පුළුවන්. මේකේ විශේෂයක් තියෙන්නේ මේකේ අප්ඩේට් කරා කියලා ඒ වෙලෙම අප්ඩේට් වෙන්නේ නැහැ. මොකද චෙක් එකක් ඒ වෙලෙම අප්ඩේට් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දින කිහිපයක් හෝ අවම දින කිහිපයක් හෝ යනවා චෙක් එකක් පෙන්ඩිං තිබිලා අප්ඩේට් වෙන්නේ. එහෙනම් මේක අප්ඩේට් කරපු ගමන් ඩේටාබේස් එකේ වෙනම කොලම් එකක මාක් එකක් දාගන්නවා මෙයා සිස්ටම් එකේ. මේක පෙන්ඩිං තියෙන එකක් කියලා. එතකොට ඒ පෙන්ඩිං චෙක් එක කට අදාළව බැංක් එකෙන් කැෂ් ලැබුණාම අපිට පුළුවන් මේක ඇවිල්ලා නැවත අප්ග්‍රේඩ් එකක් දෙන්න. මේකෙත් අර කලින් එකේ වගේම ලොක් කිරීමේ ඔප්ෂන් එක ලබා දීලා තියෙනවා. කැෂ් ඉන්වොයිස් සෙට් ඔෆ් ඉන්ටර්ෆේස් එක, චෙක් ඉන්වොයිස් සෙට් ඔෆ් ඉන්ටර්ෆේස් එක ගැන අපි කතා කරා. ඊළඟට තියෙන ඉන්ඩිවිජුවල් කස්ටමර් ඩෙටර්ස් ඉන්ටර්ෆේස් එක. ඉන්ඩිවිජුවල් කස්ටමර් ඩෙටර්ස් රිපෝට් ගත්තොත් අපිට ඩෙට් කස්ටමර්ස් ලාව නේම් එකෙන් ෆිල්ටර් කරන්න පුළුවන්. අපි ගත්තොත් නුවන් ස්ටුඩියෝ කියන කස්ටමර් එයාගේ ඩෙට් ඉන්වොයිසස් ලිස්ට් එකම අපිට මෙතන ඩිස්ප්ලේ කරන්න පුළුවන් සහ සේව් කරගන්න print කරගන්න වෙන ඔප්ෂන්ස් තියෙනවා. අපි රීසෙට් කරලා අපිට කැමති කස්ටමර් ලබා දෙන්න නැවතත් ෆිල්ටර් කරගැනීමේ හැකියාව තියෙනවා. individual customer data update interface අපි ගත්තොත් මේකත් අර වගේම security measurement එකක් දීලා තියෙනවා. individual customer data කෙනෙක්ව සර්ච් කරන අපි නැවතත් නුවන් ස්ටුඩියෝ ගත්තොත් අපිට අවශ්‍ය නම් මේ individual customer data එකේ මෙන්න මේ කියන invoices ටික අපිට අප්ඩේට් කරගෙන අවශ්‍යතාවය තියෙනවා නම් අපිට පුළුවන් මෙතන යටින් වැටෙනවා අපි සිලෙක්ට් කරපු rows වල total එක 3100යි කියලා අපි දැන් settle කරන්න 3000 හරිනවා. මේක settle කිරීමෙන් පළවෙනි එක තිබ්බ එක සම්පූර්ණයෙන්ම නැතිලා ගිහිල්ලා අන්තිමනම තිබ්බෙන් due amount එක 100ක් ඉතිරි වෙලා ඉතුරු amount එක සම්පූර්ණයෙන් නැතිලා තියෙනවා. අපි මෙතනින් තව 50ක් පේ කරනවා කියලා. එතකොට due amount එක 50 කියලා අප්ඩේට් වෙනවා. මේකත් අර වගේම ලොක් කිරීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට ගත්තොත් customer details interface. මේ විදිහට customers ලාගේ details ඔක්කොම මෙතන display වෙලා තියෙනවා. අපේ company එකේ සිටින අපේ system එකේ සිටින සියලුම customers ලාගේ details තියෙනවා. ඊට අමතරව customer ගේ name එක ලබා දීලා customer details ටික fill කරගන්න හැකියාවක් තියෙනවා මේ interface එකෙන්. ඊළඟ interface එක විදිහට ගත්තොත් තියෙනවා product details report. අපේ සිස්ටම් එකේ තියෙන සියලුම ප්‍රොඩක්ට් ඩීටේල්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ටෙක්ස්ට් ෆීල්ඩ් එකකින් ෆිල්ටර් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් එක ටයිප් කරලා ප්‍රොඩක්ට් එකේ සියලුම ඩීටේල්ස් ටිකත් අපිට ලබා ගන්න පුළුවන් මේ විදිහට. එන්නේ තියෙන user registration interface. මේ සිස්ටම් එකේ මේක සිස්ටම් එකට සම්බන්ධව තියෙන ඉන්ටර්ෆේස් එක. මේකට ඇඩ්මිනිස්ට්‍රේටර් විතරයි ලොග් වෙන්න පුළුවන්. ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්ට අවශ්‍ය නම් මේ සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න නැත්නම් යූසර් කෙනෙක්ව දාන්න යූසර් කෙනෙක්ගේ ඩීටේල්ස් වල විදිහට ලබා දීලා ඇඩ් කිරීමෙන් ඒ යූසර් කෙනෙක් ඇඩ් වෙනවා රීසෙට් කරන්න හැකියාව තියෙනවා මේ විදිහට ලොක් කිරීම හැකියාවක් තියෙනවා දැනට රෙජිස්ටර් කරලා තියෙන යූසර් කෙනෙක්ගේ ඩීටේල්ස් අප්ඩේට් කරන්න අවශ්‍ය නම් මේ විදිහට යූසර් නේම් එක ටයිප් කරලා මේ විදිහට ෆිල්ටර් කරගෙන අරගෙන අලුත් පාස්වර්ඩ් එක සහ කන්ෆර්ම් අලුතෙන් ටයිප් කරපු පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරලා ඊමේල් එක දීලා යූසර් කෙනෙක් අප්ඩේට් කරගන්න හැකියාව තියෙනවා මේකත් ලොක් කරන්න පුළුවන් ඊට අමතරව data importing and exporting interfaces මෙතන වෙනම බටන් එකක් තියෙනවා create backup කියලා අපිට අපේ සිස්ටම් එකේ data backup කිරීම අනිවාර්යයි මොකද හදිස්සියේ මොකක් හරි බග් එකක් නිසා සිස්ටම් එකට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් අපේ data වලට මොකක් ඩැමේජ් එකක් වෙන්න data ටික secure කරගන්න මේ වගේ create backup option එක දීලා තියෙනවා අපිට backup එකක් හදන්න මේ බටන් එකෙන් වගේම මෙතන administrator tool වලින් export backup කියන option එකෙන් අපේ data ටික වෙනම අපිට computer එකට export කරගන්න හැකියාව තියෙනවා create backup option එක ක්ලික් කරලා
export backup කළොත් අපිට කැමති තැනක ෆයිල් නේම් එක ලබා දීලා data export කරගන්න පුළුවන්. අපි ඒක ගිහිල්ලා view කරොත් මේ විදිහට SQL ෆයිල් එකක් ඇදලා තියෙනවා කිලෝබයිට් 29.8ක. ඊට අමතරව මේකේ තව ෆන්ක්ෂන් එකක් විදිහට හැම මාසෙම පළවෙනිදා ඔටෝමැටික් මෙයා date එක අරගෙන ඔටෝමැටික් සිස්ටම් එක ඕපන් කරපු ගමන් login details දාලා log වෙච්ච ගමන්ම මෙයා database එකට data backup කරගන්න request එකක් කරනවා. ඒක හැම මාසෙම පළවෙනිදට විතරයි request එක කරන්නේ customer ගේ අපේ client ගේ requirement එක විදිහට තමයි ඒක අපි design කරේ. ඊට අමතරව මේ විදිහට data import කරගෙන යන හැකියාවකුත් තියෙනවා. okay button එක සහ exit button එක ගත්තොත් අපිට අවශ්‍ය interface එක click කරලා okay කිරීමෙන් interface එක ඇතුළට යන්න පුළුවන්. exit කිරීමෙන් අපිට මේ සම්පූර්ණ system එක exit කිරීමේ හැකියාව තියෙනවා. ඒ ටික තමයි මගේ ප්‍රොජෙක්ට් එකේ මේන්ම ෆීචර්ස් ටික සහ මේන්ම ඉන්ටර්ෆේසස් ටික වෙන්නේ. අපි security measurement ගැන කතා කරොත් මේකේ login system එක advanced login system එකක් අපි use කරලා තියෙනවා. advanced validation system. උදාහරණයක් විදිහට ගත්තොත් අපි contact number එක type කරනකන් අපිට alphabetic letters type කිරීමේ හැකියාවක් නැහැ. අපි ඒක validation fix කරලා තියෙනවා. ඒ වගේම username එක වගේ type කරන case එකක අපිට digits කිසිම දෙයක් type කිරීම හැකියාවක් නැහැ. ඊට අමතරව අපි වැරදි login details දාලා log වෙන්න හැදුවට log වෙන්න එහෙම හැකියාවක් දීලා නැහැ. Administrator login system for restricted interfaces. අපි අර කතා කරපු cache set of interface වල check set of interface වල අපි දාලා තිබුණා secondary administrator login system එක. ඒකෙන් අපි ලොකු security measurement එකක් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව automatic and manual data backup system. අපි අන්තිමේම කතා කරපු automatic කියන්නේ හැම මාසෙකම පළවෙනි දවසේ automatic data backup එකට request එකක් එනවා. manual data කියන්නේ manual data backup system එකෙන් තමයි විදිහට තමයි අපි අර button එකකින් data backup කරේ. errors and bug loggers. අපි ගත්තොත් software එකේ software තියෙන location එකට ගියා. මේ විදිහට software use කරනකොට තිබුණු errors සියල්ල අපිට මේ විදිහට error log එකකින් loggers විදිහට අපිට ඔටෝම හැදෙනවා. ඒක අපිට බලාගෙන ඒ errors අපිට බලාගෙන අවශ්‍ය අවස්ථාවලදී fix කරගන්න හැකියාව තියෙනවා. මේ ටික තමයි මගේ project එකේ summary එක වෙන්නේ. Thank you.